ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. ආයිබෝවන් හැමෝටම දරුවනේ. ඉතින් සිත FM එකත් එක්ක මේ සූදානම් වෙන්නේ මේ පාර O level යන්න ඉන්න බැජ් එක ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වෙන ආකාරය දැනගැනීමේ වැඩසටහනක්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක වඩාත් සාර්ථකව කරන්න ඔබ ගාව ඔබේ 10 සහ 11 ශ්‍රේණි අච්චු පොත් දෙක පෙළ පොත් දෙක තිබ්බනම් වඩාත්ම හොඳයි. ඊට අමතරව ඔබ O level ලියන බැජ් එකක්. ඒ නිසා අපි මේ වැඩසටහන තනිකරම කරන්නේ ඔබේ O level ප්‍රශ්න පත්‍රය වෙනුවෙන්. ඒකට තියෙන හොඳම අත්දැකීමක් තමයි ළඟදිම ආපු O level papers කිහිපය. ඒ නිසා මම ඔබට පුංචි ඉල්ලීමක් කරනවා 10 සහ 11 වසරේ අච්චු පොත් දෙකට අමතරව ඔබ ගාව තිබ්බනම් හොඳයි 2016 2017 2018 සහ 2019 පසුගිය O level ප්‍රශ්න පත්‍ර 4. ඉතින් අපි මේ වැඩසටහන මෙහෙම පටන් ගමු. මං අද පළවෙනි මිනිත්තු කිහිපය තුල ඔබට කියලා දෙන්නම් සහ ඔබට කියන්නම් අපේ ප්‍රශ්න පත්‍රයේ සංයුතිය සහ ඒ සංයුතිය අපි ඉදිරි දින කිහිපය ඉදිරි සති කිහිපය තුල ඔබට ලබා දෙන ආකාරය මුලින්ම හඳුන්වා දීමක් පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මෙහෙමයි දරුවෝ. කොමර්ස් පේපර් එක. එහෙමනේ ලේසි වචනනේ කොමර්ස් පේපර් එක. ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයන ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය පෙළ O level ඔබේ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස් දෙකයි. එකක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය multiple choice questions ප්‍රශ්න 40යි MCQ පේපර් එක. ප්‍රශ්න 40යි ලකුණු 40යි. මේකේ සෙකන්ඩ් පේපර් එක ලකුණු 60යි ප්‍රධාන ප්‍රශ්න 7යි. මේ ප්‍රධාන ප්‍රශ්න 7න් පළවෙනි ප්‍රශ්නය විතරක් අනිවාර්ය ප්‍රශ්නයක්. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයක්. කේස් ස්ටඩීස් කියලා ගොඩක් අය කියනවා. කේස් ස්ටඩි එකක්. කේස් ස්ටඩි එකට සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයට O level පේපර් එකේ ලොකු ඡේදයක් දීලා ගනුදෙනු සමූහයක් දීලා පහලින් අහනවා ප්‍රශ්න 10ක්. ප්‍රශ්න 10ක් කිව්වට පසුගිය O level papers වල ඔය ප්‍රශ්න 10 තුල අයනු ආයනු කොටස් එක්ක බැලුවාම ප්‍රශ්න තියෙනවා 15කට වඩා. ඔය අහන පළවෙනි ප්‍රශ්නෙට අපිට හම්බෙනවා ලකුණු 20ක්. ඊට පස්සේ තව ප්‍රශ්න 6ක් ඉතුරු වෙන්නේ. ඔය ප්‍රශ්න 6 බෙදෙනවා කොටස් දෙකකට. එක කොටස ව්‍යාපාර අධ්‍යයනය කියලා ප්‍රශ්න 3යි. දෙක කොටස ගිණුම් කරන අධ්‍යයනය කියලා තව ප්‍රශ්න 3යි. ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න 3න් ඔබ පිළිතුරු ලිවිය යුත්තේ ප්‍රශ්න දෙකකට පමණයි. ගිණුම් කරන ප්‍රශ්න 3න් ඔබ පිළිතුරු ලියන්න ඕනේ ප්‍රශ්න දෙකකට විතරයි. ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න 3න් ප්‍රශ්න දෙකකට පිළිතුරු ලිව්වහම එක ප්‍රශ්නයකට ලකුණු 8 ගානේ ඔබට ලැබෙනවා ප්‍රශ්න දෙකට ලකුණු 16ක්. ගිණුම් කරණය කොටස එක ප්‍රශ්නයකට ලකුණු 12 ගානේ ඔබට ලැබෙනවා ප්‍රශ්න දෙකට ලකුණු 24ක්. එතකොට MCQ 40යි සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 60යි එන විදිය මම මේ වාට සරලව ඉදිරිපත් කළේ. සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 60 හැදුනේ කොහොමද? කේස් ස්ටඩි එකේ ලකුණු 20යි, බිස්නස් පාර්ට් එකේ ව්‍යාපාර අධ්‍යයනය කොටසේ ලකුණු 16යි, එකවුන්ටින් කොටසේ ලකුණු 24යි. ඉතින් සිත FM එකත් එක්ක මේ කරන ප්‍රෝග්‍රෑම් එක තුල මම ඔයාට මේ ලකුණු 100ම ගන්න විදිය පාස් පේපර්ස් අත්දැකීමෙන් සහ ඔබ ගාව තියෙන අච්චු පොත් දෙක ආධාරයෙන් ලබා දෙන්න සූදානම්. අද ගුරු ගෙදරින් අපි කතා කරන්නේ කොහොමද මේ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක් ගන්න කියන එක. ඉතින් දරුවනේ අපි මේ වගේ ගුරු ගෙදර වැඩසටහන් කිහිපයක් මගින් ඉදිරි කාල සීමාව තුල ඔබේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ටික සකස් කරනකොට මම ඒ ලකුණු සකස් කරන පිළිවෙල ඔබට මුලින්ම කියන්නම්. අද දවස තුල මම සූදානම් 10 වසර ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3යි තියෙන්නේ. ඒ 10 වසර ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3 අපේ O level පේපර් එකේ ලකුණු ලබා දෙන්නේ කොහොමද? ඒ පාඩම් 3ෙන් අහන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න පත්‍රයේ මොන ස්ථානවලද කියන දේ අද ගුරු ගෙදර ප්‍රෝග්‍රෑම් එකෙන් මම ඔයාට කියලා දෙන්නම්. ලබන සතියේ මම සූදානම්
ඔයාට තේරුම් කල්ලා දෙන්න. ඒ වගේම 11 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 4ක් තියෙනවා. ඒ පාඩම් 4 කොහොමද ඔයාගේ O level paper එකට සම්බන්ධ වෙන්නේ? ඔයාගේ O level paper එකේ ලකුණු වෙන්නේ ඒ පාඩම් 4න් කොහොමද කියලා අපි ඊළඟ වැඩසටහනෙන් කියලා දෙන්නම්. ඊළඟ සතිය තුල මම සූදානම් 10 ශ්‍රේණියේ ගිණුම් කරන අධ්‍යයනය ඔයාගේ O level paper එකේ ප්‍රශ්නෙන ස්වභාවය පෙන්වන්න, පාස් පේපර්ස් අත්දැකීම ලබා දෙන්න, ලකුණු ලැබෙන විදිය ඔයාට කියලා දෙන්න සහ ලකුණු ගන්න ක්‍රමය ඔයාට උගන්වන්න සූදානම්. ඒ වගේම තවත් සතියක අපි 11 ශ්‍රේණිය ගිණුම් කරන ඉවර කරමු සහ O level ප්‍රශ්න පත්‍රය තුල ළමයි ගොඩාක්ම වරද්ද ගන්න කේස් ස්ටඩි එක අපි වෙනම දවසක හොඳින් කාලය අරන් උදාහරණ සහිතව සාකච්ඡා කරමු. ඒ සියල්ල සමගින් අපිට පුළුවන් වෙයි 2020 11 ශ්‍රේණියේ ඉන්න දරුවෝ O level කොමර්ස් පේපර් එක ලියන්න යනකොට එන පේපර් එක මොන වගේද කියලා කලින්ම දකින්න පුළුවන් වෙයි සිත FM එකත් සමග කරන ගුරුගෙදර වැඩසටහනේ ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය තුල. පුංචි විරාමයක් අරගෙන මේ වැඩසටහනත් එක්ක ආයි සම්බන්ධ වෙමු. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි. දැන් අපි ආයෙත් සම්බන්ධ වෙන්නේ ගුරුගෙදර වැඩසටහනත් එක්ක. ඔයාලට මම කලින් කිව්වා වගේ අපි දැන් ලෑස්ති 10 ශ්‍රේණිය බිස්නස් ස්ටඩීස් පාර්ට් එක. ව්‍යාපාර අධ්‍යයනයේ කොටස කොහොමද අපේ O level paper එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා මුලින්ම සාකච්ඡා කරන්න. අපේ O level paper එකේ MCQ ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න 40න් ප්‍රශ්න 16ක් ව්‍යාපාර අධ්‍යයනය. ඒ ප්‍රශ්න 16න් හරියටම 8ක් කියලා කියන්න බෑ. පසුගිය වසර 4 තුලම ඒ ප්‍රශ්න 16න් ප්‍රශ්න 7ක් ඇවිල්ලා තියෙන්නේ. ආසන්න වශයෙන් ප්‍රශ්න 7ක් ඇවිල්ලා තියෙන්නේ 10 වසර ව්‍යාපාර අධ්‍යයනය සිලබස් එකේ. ඒ කියන්නේ 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් තියෙනවා 3ක්. අච්චු පොත ළඟ තියාගත්තොත් තවත් මේ වැඩසටහන ඔබට ඵලදායී වේවි. 10 ශ්‍රේණියේ පළවෙනි ව්‍යාපාර අධ්‍යයන පාඩම තමයි ව්‍යාපාර පසුබිම. මේ පාඩමේදී ඉගෙන ගත්තා ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රධානම සංකල්ප කිහිපයක්. 10 වසර දෙවනි පාඩමේ නම තමයි ඔයාට මතක ඇති. අච්චු පොත ළඟ තියෙන අය බලන්න. ව්‍යාපාර පරිසරය මතකනේ. අභ්‍යන්තර සූක්ෂම පරිසරය, බාහිර සාර්ව පරිසරය, ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන විශ්ලේෂණ ක්‍රමය. ඒ ඔබේ 10 දෙවනි පාඩම. 10 තුන්වෙනි පාඩම ටිකක් ලොකු පාඩමක්. ඒකේ නම ව්‍යාපාර සංවිධාන. ඒක පුද්ගල ව්‍යාපාර වලින් පටන් අරගෙන හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන, රාජ්‍ය ව්‍යාපාර ලියාපදිංචි කිරීම ඔය වගේ මාතෘකා ගොඩක් තිබ්බ පාඩමක්. ඉතින් දරුවෝ මේ පාඩම් 3 අපේ O level paper එකට සම්බන්ධ වෙන්නේ MCQ paper එකේ ප්‍රශ්න 7කට විතරයි. අපි බලමු මුලින්ම මේ වෙලාව තුල මෙහි සඳහන් මාතෘකා කොහොමද මේ ප්‍රශ්න කිහිපයත් එක්ක සම්බන්ධ වුණේ කියලා. 2016 O level paper එකේ ප්‍රශ්නාංක 1 ඔයාටත් බලන්න පුළුවන් නම් පාස් පේපර්ස් පොතකින් ප්‍රශ්නාංක 1 2016 අහලා තියෙනවා. පොඩි හැඳින්වීමක් දීලා මොකද්ද මේ ව්‍යාපාරය ඉටු කරන මූලික මිනිස් අවශ්‍යතාවය කියලා. 2017 MCQ paper එක බැලුවොත් ඔයාට පේනවා 2017 අහලා තියෙන්නේ පොඩි ඡේදයක් දීලා ඒගොල්ලෝ ඉටු කරන මූලික මිනිස් අවශ්‍යතාවය මොකද්ද කියලා. 2018 හරියට මීට සමානයි පොඩි ඡේදයක් දීලා ඒකෙත් ප්‍රශ්නාංක 1ට අහලා තියෙන්නේ මොකක්ද ඉටු කරන මූලික අවශ්‍යතාවය. ඒ වගේම ආසන්න පසුගිය වර්ෂය 2019 O level ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්නය සමානයි ඡේදයක් දීලා ප්‍රශ්නාංක 1ට අහලා තියෙන්නේ මොකක්ද මූලික අවශ්‍යතාවය කියලා. ඒ නිසා පසුගිය O level ප්‍රශ්න පත්‍ර 4 තුල ලොකු සම්බන්ධයක් තියෙනවා ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 හැමදාම අහලා තියෙන්නේ මොකද්ද මූලික අවශ්‍යතාවය. අවශ්‍යතා කියන්නේ මොකද්ද? අවශ්‍යතා කියලා කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ. මොනවාද මූලික අවශ්‍යතා? ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන. මිනිසුන්ට ආහාර තිබ්බා කියලා, ඇඳුම් තිබ්බා කියලා, නිවාස තිබ්බා කියලා
මේ ලෝකෙ තුල ජීවත් වෙන්නේ තමාරුයි. මූලික අවශ්‍යතා මත පදනම් වෙච්ච මිනිස්සුන්ගේ අනිකුත් අවශ්‍යතා කිහිපයක් අපේ සිලබස් එක මතු කළා. මොනවාද ඒවා? අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක්, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, sannivedanaය, විනෝදය. ඒ නිසා අපේ සිලබස් එකේ මූලික අවශ්‍යතා 3යි, අනිකුත් අවශ්‍යතා 6යි. උවමනා මතකද දරුවෝ? 10 වසරේ අච්චු පොතෙන් බලන්න පුළුවන් නිර්වචන ඔබට. උවමනා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. ඒ කියන්නේ ආහාර අවශ්‍යතාවේ නම් උවමනාව බත්, පාන්, ඉන්දියාප්ප, කේක්, රොටි වගේ දේවල්. ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවේ නම් උවමනාව වෙන්නේ නිල ඇඳුම්, පාවහන්, ආභරණ. පැහැදිලිද? වාසස්ථාන අවශ්‍යතාවේ නම් උවමනාව වෙන්නේ තනි නිවාස, මහල් නිවාස, ආදිකාලේ මිනිස්සුන්ගේ ගස්බෙන, ගල් ගුහා පවා මේකට අයිති. ඉතින් මම සිලබස් එකේ පොඩි හැඳින්වීමක් කළේ. දැන් මම එන්නම් ආයි පාරක් MCQ මම මුලින්ම කිව්වේ ප්‍රශ්නාංක 1 ගැන. දැන් මම කියන්නම් ප්‍රශ්නාංක 2 3 4 5 6 මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාට පේනවා O level paper එකේ පසුගිය O level papers 4ෙම පළවෙනි ප්‍රශ්නේ සමානයි වගේ. මට මෙහෙම ප්‍රශ්න 40ම ඔබත් සමග ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි අපි අද දවස තුල 10 ව්‍යාපාර අධ්‍යයනය තවත් සම්බන්ධ වෙච්ච විදිය පෙන්වන්න. 2016 O level paper එකේ ප්‍රශ්නාංක 2 අහනවා ව්‍යාපාර අවස්ථාවක්. උඩ ඡේදයක් දීලා පහලින් ආනවා ව්‍යාපාර අවස්ථාවක්. හැබැයි අමතක කරන්න එපා 2017 O level paper එකේ 2017 O level paper එක ඔයා බැලුවොත් ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නාංක 7 කියන ප්‍රශ්නය තුල. ඒ විතරක් නෙමෙයි දරුවෝ 2017 O level paper එකේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ප්‍රශ්නයක් තිබුණට 2018 O level paper එකේ MCQ පාර්ට් එකේ එතනින් ප්‍රශ්නයක් ඍජුවම අහලා නැහැ. අපි 2019 paper එක බලමු. 2019 paper එකේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ප්‍රශ්නාංක 6 අහලා තියෙනවා. එහෙනම් අපි දැක්කා ශදුවත විශ්ලේෂණය. ඔන්න ප්‍රශ්න පත්‍රය තුල හම්බෙච්ච ප්‍රධාන ස්ථාන මම මේවත් එක්ක සාකච්ඡා කරන්නේ ශදුවත විශ්ලේෂණය ගැන. පසුගිය O level papers ගොඩක MCQ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ශදුවත විශ්ලේෂණය ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඇත්තටම දරුවෝ මේක සම්බන්ධ වෙන්නේ 10 ශ්‍රේණිය දෙවනි පාඩමත් එක්ක. ඔයා 10 ශ්‍රේණිය දෙවනි පාඩමේ කතා කළා ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය පොඩ්ඩක් මතක් කරගමු. අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. සූක්ෂම පරිසරය කියලා කියනවා අභ්‍යන්තර පරිසරයට, සාර්ව පරිසරය කියලා කියනවා බාහිර පරිසරයට. පරිසර විශ්ලේෂණය කළා. ඒ කියන්නේ දරුවෝ අභ්‍යන්තර පරිසරයේ වාසි අවාසි බැලුවා. බාහිර පරිසරයේ වාසි අවාසි බැලුවා. අභ්‍යන්තර වාසිවලට කිව්වා ශක්තියින් කියලා. අභ්‍යන්තර අවාසිවලට කිව්වා දුර්වලතා කියලා. උදාහරණයක් කිව්වොත් අභ්‍යන්තර ශක්තියින් මොනවද සර්? අභ්‍යන්තර ශක්තියින් තමයි ඇතුලේ ඉන්නේ අයිතිකාරයා. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් දාලා. ඇතුලේ ඉන්නේ කළමනාකරු. කළමනාකරුවන්ගේ අත්දැකීම් ශක්තියක්. ඇතුලේ ඉන්නවා සේවකයෝ. සේවකයන්ගේ විශේෂිත දැනුම සහ කැපවීම ව්‍යාපාරයට ශක්තියක්. එහෙනම් ඇතුලේ හිටපු අයිතිකරුවෝ, ඒගොල්ලන්ගේ හොඳ ප්‍රාග්ධනය, කළමනාකරුවන්ගේ අත්දැකීම්, සේවකයන්ගේ දැනුම අපිට ශක්තියින් කියලා ගන්න පුළුවන්. 10 වසරේ අච්චු පොතේ දෙවනි පාඩම බැලුවොත් තවත් ඔයාට ශක්තියින් පෙනෙයි. ව්‍යාපාරික දුර්වලතා. දුර්වලතා කියන්නේ අභ්‍යන්තර අවාසිවලට. මොනවාද මේ අභ්‍යන්තර අවාසි අපේ සිලබස් එක අනුව? අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නැහැ. පුහුණු සේවකයෝ හිඟයි. සේවකයන්ගේ අයහපත් ආකල්ප. මේවා තමයි අපි දුර්වලතා වශයෙන් අපේ සිලබස් එකේ හඳුනාගත්තේ. මොනවාද ව්‍යාපාර අවස්ථා සහ තර්ජන කියන්නේ? ව්‍යාපාර අවස්ථා සහ තර්ජන කියන්නේ බාහිර පරිසරයෙන් ආපු වාසි අවාසි. ව්‍යාපාර අවස්ථා කියන්නේ බාහිර වාසි.
මං උදාහරණයක් දෙකක් කියන්නම්. නව නගර නිර්මාණය, අධිවේගී මාර්ග ඉදිකිරීම, ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීලා. මේවා තමයි ව්‍යාපාර අවස්ථා. තර්ජන කියන්නේ දරුවෝ ව්‍යාපාරයට බාහිරින් එන අවාසි. ස්වභාවික ආපදාවක් මතක් කරගන්න. තරංගකරුවන් බිහිවීම වගේ දෙයක්, අලුත් තාක්ෂණය සඳහා අනුගත වීමේ දුෂ්කරතාවයක් තර්ජන වශයෙන් සලකන්න පුළුවන්. 2020 අවුරුද්ද කියන්නේ කොරෝනා වසංගතයත් සමග ලෝකෙම ව්‍යාපාර බිඳ වැටිච්ච වසරක්නේ. ඒ නිසා මේ වගේ වසරකේන O level පේපර් එකක් තුල ෂඩුවත විශ්ලේෂණය, ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන විශ්ලේෂණය අහන්න නැතුව ඉන්න බෑ. හොඳයි. ඔයා ඒ දැක්කේ 2016 O level පේපර් එකේ ප්‍රශ්නාංක 2 ආපු ප්‍රශ්නෙත් එක්ක නෝට් එක සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අත්දැකීම. ඉතින් තාම සාකච්ඡා කළේ ප්‍රශ්න දෙකයි. තව ප්‍රශ්න කිහිපයක් සමග මේකේ කේස් ස්ටඩි එකේ ආවේ මොනවාද, බිස්නස් පාර්ට් එකේ ආවේ මොනවාද කියලාත් සාකච්ඡා කරන්න ඕනේ. අපි ඒ ගැන කතා කරමු මේ ගීතයෙන් පස්සේ. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි, අපි ආයිත් සම්බන්ධ වෙන්නේ සිත FM එකේ ගුරුගෙදර වැඩසටහනත් සමගින්. අපි කලින් කතා කළා 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය පාඩම් 3 තුල තිබ්බ වැදගත් මාතෘකා කිහිපයක්. අවශ්‍යතා, උවමනා, ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. අපි බලමු මේ පාඩම් 3 සම්බන්ධයෙන් 2016 O level පේපර් එකේ ආපු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 2016 O level පේපර් එක කියන්නේ අපේ සිලබස් එකේ පළවෙනි O level පේපර් එක. ප්‍රශ්නයක් අහලා තියෙනවා අර පොඩි හැඳින්වීම දීලා මේ ව්‍යාපාරයේ අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය. මේ ව්‍යාපාරයේ අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කියලා කිව්වහම මේ අහලා තියෙන ව්‍යාපාර සංවිධාන කියන 10 වසරේ 3 වෙනි පාඩමේ. ඔයා දන්නවද? 2017 O level පේපර් එකෙත් අර පුංචි ඡේදයක් දීලා පහලින් අහලා තියෙනවා ප්‍රශ්නාංක 2ට ශක්ති කන්ස්ට්‍රක්ෂන්ගේ ව්‍යාපාර සංවිධානය කුමක්ද කියලා. ඊට පස්සේ 2018 O level පේපර් එකේ අහලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත්වන ව්‍යාපාර සංවිධානය කුමක්ද කියලා. 2019 ආසන්නම O level වසරේ අහලා තියෙනවා මිහිරි රසහල අයත්වන ව්‍යාපාර සංවිධානය කුමක්ද කියලා. O level ප්‍රශ්න පත්‍රය තුල ව්‍යාපාර සංවිධානයක් හඳුනගන්න ආවහම අපි ඒක හඳුනගන්න ලේසිම විදිය තමයි ව්‍යාපාරේ අයිතිය මත. ඒ කියන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය දාලා තියෙන්නේ කවුද? ව්‍යාපාරින්න සේවක සංඛ්‍යාව වැඩක් නෑ අපිට. අයිතිකරුවන් අපිට පේන්නේ එක්කෙනයි නම්, සල්ලි දාලා තියෙන්නේ එක්කෙනයි නම් අන්න ඒක පුද්ගල ව්‍යාපාරයක්. සල්ලි දාලා තියෙනව නම් දෙන්නෙක්, කිහිප දෙනෙක්. හවුල් ව්‍යාපාරයක්. සල්ලි දාලා ව්යාපාරයක් කරන්නේ නීතිමය පුද්ගලභාවයක් සහිතව. නිකන් නෙමේ වගකීම සීමිතව. අන්න එතකොට ඒක සංස්ථාපිත සමාගමක්, සීමිත සමාගමක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්, සමාජිකයන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් කිව්වොත් ඒක සමූපකාර සමිති වෙන්න පුළුවන්. සමිති සංවිධාන වගේ ව්‍යාපාරات අපෙන් අහන්න පුළුවන්. ඉතින් අපි බලමු 2016 O level පේපර් එකේ අපිට ඡේද කියනවා මෙන්න මෙහෙම. ඇඳුම් මැසීම පිළිබඳව ඩිප්ලෝමා ධාරිනියක් වූ දිලිනි මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන දිලාන් සමග සමානව ප්‍රාග්ධනය දාලා දිලූ ටෙක්ස් කියලා ළමා ඇඳුම් මසාල විකිරීමේ ව්‍යාපාරයක් පෙර පාසල අසල ගොඩනැගිල්ලක් මිලදීගෙන ආරම්භ කළා. එහෙමනම් බලන්න මොකද්ද මේකේ ව්‍යාපාර වර්ගයේ පැහැදිලිද? ඒක පුද්ගලද හවුල්ද? දිලිනි සහ දිලාන් දෙන්නෙක්නේ. එතකොට ඒක හවුල් ව්‍යාපාර. 2017 O level පේපර් එකේ මෙහෙම කියනවා. ශක්ති කන්ස්ට්‍රක්ෂන් නමින් නිවාස ඉදිකිරීමේ ව්‍යාපාරයක් කරනවා ශක්ති. අන්න පල්ලේ අහනවා මොකද්ද ව්‍යාපාර වර්ගය? එහි පිළිතුර මොකද්ද ඉතින්? ශක්ති කියන්නේ තනි පුද්ගලයෙක්. ඒක පුද්ගල ව්‍යාපාර. 2018 O level පේපර් එකේ ඡේදයක් දීලා ඒ ඡේදේ වචනයක් දෙනවා
වාක්‍යයක් දෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. පල්ලෙහා යන්න ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයිති වෙන්නේ මොන ව්‍යාපාර වර්ගයටද? 16 ඇහුවේ හවුල් ව්‍යාපාර, 17 ඇහුවේ ඒක පුද්ගල ව්‍යාපාර, 18 අහනවා මොකද්ද ව්‍යාපාර වර්ගය කියලා. දරුවෝ කොමිෂන් සභා කිව්වහම කොමිෂන් සභාවක් කියන්නේ රාජ්‍ය ව්‍යාපාරයක්. මේක ඇත්තරම රාජ්‍ය සංස්ථාවක්ද දෙපාර්තමේන්තුවක්ද? ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක නම ඉවර වෙන්නේ දෙපාර්තමේන්තු කියලා. හැබැයි දරුවෝ රාජ්‍ය සංස්ථාවක නම ඉවර වෙන්නේ රාජ්‍ය සංස්ථා කියලම නෙමේ. රාජ්‍ය සංස්ථා කියලා වෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ නම ලියද්දී ඒගොල්ලෝ පාවිච්චි කරනවා මෙන්න මේ වගේ වචන සෙට් එකක්. අධිකාරිය, නීතිගත සංස්ථාව, කාර්යංශය, මණ්ඩලය, කොමිෂන් සභාව. අන්න දැන් තේරුණාද ඔයාට? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ එහෙමනම් රාජ්‍ය සංස්ථාවක්. රාජ්‍ය සංස්ථාවක්. 2019 O-level paper එක අහලා තිබ්බා ප්‍රශ්නයක්. මිහිරි රසහල ව්‍යාපාර වර්ගය. මෙතන කියන්නේ මෙහෙම කතාවක්. ගොවි පොලක වැඩ කරමින් සිටින අතරතුර පිපාසය සංසිඳුවා ගැනීමට විවිධ සේවා සමුපකාර සමිතියක් මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගන්නා ලදී. 2019 O-level paper එකේ ප්‍රශ්නාංක 2 අහනවා මිහිරි රසහල මොකද්ද ව්‍යාපාර වර්ගය? පැහැදිලි. මිහිරි රසහල කලේ කවුද? සමුපකාර සමිතිය. ඒ නිසා මේ ව්‍යාපාර වර්ගයේ මොකද්ද දරුවෝ? සමුපකාර සමිතිය. අපි ප්‍රශ්නාංක 4 බලමු. 2016 දිලූටෙක්ස් ව්‍යාපාරේ මිලදී ගත්ත ගොඩනැගිල්ල අයිති නිෂ්පාදන සාධකය කුමක්ද? මෙන්න අහලා ප්‍රශ්නයක් නිෂ්පාදන සාධක වලින්. 2016 අහනවා ගොඩනැගිල්ල නිෂ්පාදන සාධකය. 2017 අහනවා ශක්ති කන්ස්ට්‍රක්ෂන් භාවිතා කරපු ගඩොල් අයත් වන නිෂ්පාදන සාධකය. 2018 පේපර් එකේ අහනවා ගොවියෙකු තම ව්‍යාපාරයට ගංවතුර නිසා සිදු වූ අලාභේද දරා ගනිමින් සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යාම අයත් වන නිෂ්පාදන සාධකය. 2019 ආසන්න වසර තුල නිෂ්පාදන සාධකයක් ඇහුවද? ඔව් ඇහුවා. එතන අහනවා මිහිරි රසහල භාවිතා කරන පළතුරු අයත් වන නිෂ්පාදන සාධකය. මේ නිෂ්පාදන සාධක 10 වසර පළවෙනි පාඩමේ නිෂ්පාදන සාධක 4යි. භූමිය කියන්නේ සබහා දහමින් ගත්ත දේවල්. ශ්‍රමය කියලා කියන්නේ කායික හෝ මානසික දායකත්වය. ප්‍රාග්ධනය කියලා කියන්නේ දරුවෝ නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරපු දේවල්. ව්‍යවසාය කියන්නේ අර භූමිය ශ්‍රමය ප්‍රාග්ධන කියන නිෂ්පාදන සාධක සංවිධානය කරලා නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ කාර්යය. ඉතින් O-level paper එකේ නිෂ්පාදන සාධක කියන ප්‍රශ්නය MCQ තුල හැම වසරකම අහලා තියෙනවා කියලා අපිට පේනවනේ. අපි උත්තර ටික පොඩ්ඩක් බලමු. දිලූටෙක්ස් ගත්ත බිල්ඩිම භූමියද ප්‍රාග්ධනයද? පැහැදිලි. මිනිසා විසින් හදපු දෙයක්. ඒ නිසා ඒකේ පිළිතුර ප්‍රාග්ධනය. 2017 අහනවා ශක්ති පාවිච්චි කරපු ගඩොල්. හැබැයි ඡේදයේ උඩ කියනවා මෙහෙම ශක්ති විසින් පුලුස්සා සකස් කරපු ගඩොල් පමණක් එයාගේ ගොඩනැගිලි කර්මාන්තර පාවිච්චි කළා කියලා. එහෙමනම් ඒක පුලුස්සා ගත්ත ගඩොලක්. ඒ කියන්නේ පැහැදිලි භූමිය නෙමේ වෙනස්කමක් කළා. පිළිතුර ප්‍රාග්ධනය. 2017 O-level paper අත්දැකීම අනුව ඒකේ අහලා තිබ්බා ගොවියා සිදු වූ අලාභේ දරා ගනිමින් සාර්ථකව ව්‍යාපාරය කරගෙන යාම. මේක මොන සාධකයක්ද? මේක මොන සාධකයක්ද? ව්‍යවසායකත්වයේ කියන සාධකය. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම කියන සාධකය. 2019 අහනවා මිහිරි රසහල අර සම්පකාරයක් කතා කළේ. ඒගොල්ලෝ පාවිච්චි කරන පළතුරු මොන නිෂ්පාදන සාධකයේද කියලා. පළතුරු නිකම් භූමිය වගේ වුණාට පළතුරු මේගොල්ලෝ වගා කළා නෙමේනේ. මේගොල්ලෝ පළතුරු මිලදීගෙන වෙනස්කම් වලට භාජනය කරලා විකුණුවේ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ මේගොල්ලෝ පාවිච්චි කරපු පළතුරු ප්‍රාග්ධනය කියලා. අපි
පුංචි විරාමයක් අරගෙන සින්දුවක් අහලා ආයිත් සම්බන්ධ වෙමු. ගුරුගෙදර පාඩම් කියලදෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM එකේ ගුරුගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ මේ පාර O-level ලියන්න ඉන්න දරුවොත් එක්ක කොමර්ස් පේපර් එකේ 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයන පාඩම් 3 O-level පේපර් එකට සම්බන්ධ වෙන විදිහ. 2016 O-level පේපර් එකේ ප්‍රශ්නාංක 5 අහලා තියෙනවා නිවැරදි ප්‍රකාශයක් තෝරන්න. ඒකේ මෙන්න මෙහෙම කියනවා. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. තව එකක් මේ සේවා සැපයීමේ ව්‍යාපාරයක්. තව එක දේවල් කියනවා. මම මෙතනින් අදහස් කළේ O-level MCQ ප්‍රශ්න පත්‍රය තුල අහනවා ප්‍රශ්නයක් ව්‍යාපාරයේ ස්වභාවයේ මත ව්‍යාපාර වර්ගීකරණය. ගොඩක් අයට මේක පොඩ්ඩක් බෑ. නිෂ්පාදන ස්වභාවයේ මත ව්‍යාපාර කොටස් දෙකයි. මේ ගැන කතා කළේ ඔබේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. එක වර්ගයක් තමයි දරුවෝ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. අනික තමයි දරුවෝ සේවා සැපයීමේ ව්‍යාපාර. භාණ්ඩ කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දෑ. සේවා කියලා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. ඉතින් O-level පේපර් එකේ ප්‍රශ්න අහනකොට භාණ්ඩ ව්‍යාපාරයක්ද සේවා ව්‍යාපාරයක්ද? අපි බලන්න ඕනේ මේගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද? එහෙම නැත්නම් මේගොල්ලෝ භාණ්ඩ අරගෙන විකුණන ව්‍යාපාරයක්ද? දැන් උදාහරණයක් 2016 O-level පේපර් එකේ අපිට පැහැදිලිව කිව්වා දිලිනි දිලාන් සමග ඇඳුම් මහලා විකුණනවා කියලා. එහෙනම් අපිට ගැළපෙන ප්‍රකාශය නිවැරදි ප්‍රකාශය මාර පැහැදිලි. මේගොල්ලන්ගේ ව්‍යාපාරය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. අපි හිතමු මෙහෙම දිලිනි දිලානුයි ඇඳුම් අරගෙන විකුණනවා. එතකොට මොකද්ද ව්‍යාපාරය? සේවා සැපීමේ ව්‍යාපාරයක්. ගෙවල් ළඟ තියෙන සිල්ලර බඩු කඩේ භාණ්ඩ ගොඩක් තියෙන එක ඇත්ත. හැබැයි ඒගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනද සේවා සැපීමද? ඒගොල්ලෝ සබන් හැදුවද? ඒගොල්ලෝ හාල් පොල් හැදුවද? ටොෆි චොක්ලට් යෝගට් අයිස්ක්‍රීම් හැදුවද? නෑ. අරගෙන විකුණනවා. අරගෙන විකුණන එක දරුවෝ සේවයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න භාණ්ඩ නිෂ්පාදනය කළා විකුණුවොත් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. භාණ්ඩ අරගෙන විකුණුවොත් සේවා සැපීමේ ව්‍යාපාර. ඒ විතරක් නෙමේ අධ්‍යාපන සේවයක්, සෞඛ්‍ය සේවයක්. ඒ නිසා ටියුෂන් පන්තිය, ඔබේ පාසල, රෝහල, බැංකු පද්ධතිය, රක්ෂණ ආයතන, රූපලාවන්‍ය ආයතන ඉටු කරන්නේ මොන කාර්යද? සේවා සැපීමේ කාර්ය. ඒ සම්බන්ධයෙන් පාස් පේපර්ස් අත්දැකීම් අපිට මේ සාකච්ඡා කිරීමේදී හම්බෙයි. 2016 MCQ පේපර් එකේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. 2017 පේපර් එක අපි බැලුවා. 2017 පේපර් එක බලපු වෙලාවේ අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිත් තිබ්බේ නැහැ. 2019 ආසන්න වසරේ ඒ සම්බන්ධයෙන් ඍජුවම MCQ ප්‍රශ්නයක් නම් අහලා නැහැ. 2016 O-level පේපර් එකේ ප්‍රශ්නාංක 6 අහනවා ඇල්මැති පාර්ශව සම්බන්ධයෙන් MCQ ප්‍රශ්නයක්. ඇල්මැති පාර්ශව ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්, මූල්‍ය ආයතන, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන්. 10 ශ්‍රේණිය පළවෙනි පාඩමේ අන්තිමට ඔයා සාකච්ඡා කරලා තියෙන්නේ ඇල්මැති පාර්ශව ගැන. මේ ඇල්මැති පාර්ශව සම්බන්ධයෙන් O-level MCQ ප්‍රශ්න 40 ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න 16 10 ශ්‍රේණිය ප්‍රශ්න 7 තුල මේකෙන් ප්‍රශ්නයක් නම් දරුවෝ බොහෝ විට අහලා තියෙනවා. 2016 අහලා තියෙනවා ව්‍යාපාරයක හිස්තැනක් යෙදූ මුදලේ සුරක්ෂිතභාවය පිළිබඳව උනන්දුවක් දක්වන අතර හිස්තැනක් සාධාරණ වැටුප් ලබා ගැනීමට උනන්දුවක් දක්වති. සුරක්ෂිතතාවය පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කවුද? අයිතිකරුවන්. වැටුප් ලබා ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කවුද? සේවකයන්. ඒ නිසා ඒකේ පිළිතුර අයිතිකරුවන් සහ සේවකයන් වෙනකොට 2017 O-level පේපර් එකේ ප්‍රශ්නාංක 6ම අහලා තියෙනවා දරුවෝ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒ සාධාරණ වැටුප් ලබා ගැනීම අරකමයි.
B. බදු අය කර ගැනීම. මතක් කරගන්න බදු අය කරන්නේ කවුද කියලා. C. අකණ්ඩව ඇනවුම් ලබා ගැනීම. පල්ලෙහා අහනවා ABC පිළිවලින් ඇල්මැති පාර්ශව හඳුනා ගන්න කියලා. වැටුප් ලබා ගන්න උනන්දු කවුද? සේවකයා. බදු අය කරගන්න උනන්දු කවුද? රජය. අකණ්ඩව ඇනවුම් ලබා ගන්න උනන්දු කවුද? සැපයුම්කරුවන්. ඒ නිසා මේකේ උත්තරේ වෙන්නේ පිළිවලින් සේවකයෝ, රජය සහ සැපයුම්කරුවෝ. 2018 O level paper එකේ ඇල්මැති පාර්ශවයන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් MCQ වල නම් අහලා නැහැ. 2019 O level paper එකේ පොඩි ඡේදයක් දීලා ප්‍රශ්නයක් අහනවා ඇල්මැති පාර්ශව වගේ තමයි. හැබැයි ඒක අහන්නේ ව්‍යාපාර පරිසරෙන්. ලක්සිරි නිබැවුම් ව්‍යාපාරේ බාහිර පරිසර සාධකය හඳුනා ගන්න කියලා. මොකද ඇල්මැති පාර්ශවයන් එක්ක ඕගොල්ලෝ 10 වසරේ කතා කළා ව්‍යාපාර පරිසරය. ඒ නිසා ව්‍යාපාර පරිසරයත් එක්ක සම්බන්ධ කරපු ප්‍රශ්නයක් ඒක නම්. ඉතින් ඔයා දැක්කා මේ වෙනකොට ප්‍රශ්න 5ක් 6ක් දැක්කා. ප්‍රශ්න 5ක් 6ක් ඔයා ඇහුවා. ප්‍රශ්න 5ක් 6ක් ඔයා තේරුම් ගත්තා. අපි අවසාන වශයෙන් බලමු MCQ paper එක තුල මීට අමතර වහන තවත් ප්‍රශ්න ආකාර මොනවද කියලා. ඒ ප්‍රධාන එක් ආකාරයක් තමයි මෙතෙක් වෙලා අපි දැක්කා ව්‍යාපාර වල අවශ්‍යතා සහ උවමනා. එක ප්‍රශ්නයයි. නිෂ්පාදන සාධක තව ප්‍රශ්නයයි. භාණ්ඩ නිෂ්පාදන සේවා නිෂ්පාදන සම්බන්ධයෙන් තව ප්‍රශ්නයයි. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන සම්බන්ධයෙන් තව ප්‍රශ්නයයි. ඊට අමතරව අපි දැක්ක ව්‍යාපාර සංවිධානය හඳුනා ගැනීම සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක්. ප්‍රශ්න 5ක් 6ක් අපි දැක්කා. අපි අන්තිමට ඇහුවේ ඇල්මැති පාර්ශව සම්බන්ධයෙන් O level MCQ ආපු ප්‍රශ්න ස්වභාවය. ඊට අමතරව වැදගත් ස්ථානයක් O level paper එකේ ව්‍යාපාර පරිසරය. 2016 MCQ ප්‍රශ්නාංක 7 දරුවෝ. ඒවල කියනවා ආබාධිත රණවිරුවන් සැමරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම. B වල කියනවා බැංකු පොලි අනුපාතය ඉහළ දැමීම. C වල කියනවා පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීම. අපෙන් අහනවා පල්ලෙහා ආර්ථික සාධක මොනවද කියලා. බාහිර පරිසරේ ආර්ථික සාධක ඔයා ගොඩක් දන්නවා. මේකට වඩාත්ම ගැලපෙනවා බැංකු පොලියයි පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දැමීමයි කියන සාධක දෙක. ඒ නිසා ප්‍රශ්නාංක 7 පිළිතුර B හා C වෙනවා. අපි බලමු ව්‍යාපාර පරිසරයේ සම්බන්ධයෙන් 2017 O level paper එකේ ව්‍යාපාර පරිසරයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙන්නේ ඇල්මැති පාර්ශවයන් සම්බන්ධ කරලා. අපි ඒ ගැන කලින් කතා කළා. මොකද ඇල්මැති පාර්ශවයි බාහිර පාර්ශවයි ඔක්කොම බැලුවාම කට්ටියම ගොඩක් සමානයි. 2018 O level paper එකෙත් MCQ paper එක තුල අහලා තියෙනවා ප්‍රශ්නයක් ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකන් ඩොලර් එකේ අගය ඉහළ යාම ඇඟලුම් අපනයන සමාගමකට මොන පරිසර සාධකයක්ද කියලා. ඩොලර් එකේ මිල ඉහළ යාම ආර්ථික පරිසර සාධකයක් කියලා පැහැදිලි නේද? ඒ නිසා ව්‍යාපාරික ආර්ථික පරිසරය බාහිර පරිසරය O level MCQ ප්‍රශ්න 7ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පළවෙනි ප්‍රශ්න 7 තුල තව වැදගත් ස්ථානයක් තමයි ලියාපදිංචි කිරීම. 2016 ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවේ නැති වුණාට 2017 O level paper එකේ පළවෙනි ප්‍රශ්න 7 තුල තව වැදගත් ස්ථානයක් තමයි ව්‍යාපාර ලියාපදිංචි කිරීම. ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර 4ෙම සමාන ප්‍රශ්න අහලා තියෙනවා. එක්ක ලියාපදිංචි කිරීමේ ප්‍රයෝජන, එහෙම නැත්නම් මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඒකපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. නමුත් සමාගමක් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි. සමාගමක් ලියාපදිංචි කරාම ලැබෙනවා නීතිමය පුද්ගල භාවයක්. හැබැයි ඒක පුද්ගල හවුල් ව්‍යාපාර ලියාපදිංචි කළා කියලා නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩි පටල ගන්න එපා. ඒක පුද්ගල හවුල් ලියාපදිංචිය අනිවාර්ය නැහැ. ඔවුන් ලියාපදිංචි කළත් ඔවුන්ට නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. එතකොට දරුවෝ ව්‍යාපාර ලියාපදිංචියේ ප්‍රතිලාභත් ළඟදී O level papers වල අහලා තියෙනවා. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ප්‍රතිලාභ තමයි අනන්‍යතාවයක් ලැබෙනවා. ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වෙනවා. ණය ලබා ගැනීමේදී පහසුවක් ලැබෙනවා.
ඒ වගේම කියන්න ඕනේ අපේ සිලබස් එක කතා කළේ ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීම. ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරද්දී අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා ගාව. ව්‍යාපාරය ආරම්භ කළා දින 14ක් තුල අයදුම් පත්‍ර ගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. අපි තව සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. නැවතත් අපි සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් සමග. ඉතින් දරුවනේ අපි මේ දක්වා සාකච්ඡා කළා 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3 අපේ O level paper එකේ MCQ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙච්ච විදිය. ඒ ගැන ඉතාම කෙටියෙන් කිව්වොත් අවශ්‍යතාව වමනා එක ප්‍රශ්නයක්, නිෂ්පාදන සාධක තව ප්‍රශ්නයක්, භාණ්ඩ නිෂ්පාදන සේවා නිෂ්පාදන ව්‍යාපාර හඳුනා ගැනීම බොහෝ විට එක ප්‍රශ්නයක්. ඊට අමතරව අපි දැක්කා ඇල්මැති පාර්ශවයන් ඔවුන්ගේ අරමුණු දායකත්ව සම්බන්ධයෙන් ඇල්මැති පාර්ශවයන් සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක්. ඒ වගේම ව්‍යාපාර පරිසරයේ කිසියම් සාධකයක් එක්ක අභ්‍යන්තර එක්ක බාහිර විශේෂයෙන්ම බාහිර පරිසරයේ ආර්ථික තාක්ෂණික සාධක එනිසා ව්‍යාපාර පරිසරයේ සම්බන්ධයෙන් MCQ ප්‍රශ්නයක්. ඊට අමතරව ව්‍යාපාර පරිසරය සාකච්ඡා කරද්දී අපිට හම්බෙච්ච ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන හැම අවුරුද්දෙම O level MCQ ප්‍රශ්නයක්. එතනින් 10 වසරේ 3 වෙනි පාඩමට ගියාම ව්‍යාපාර සංවිධානය හඳුනා ගැනීම හැම අවුරුද්දෙම O level ප්‍රශ්නයක්. සහ අපි දැක්කා ව්‍යාපාර සංවිධාන සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීම හැම අවුරුද්දෙම O level ප්‍රශ්නයක් වෙච්ච විදිහ. ඉතින් අපි දැන් සූදානම් මේ පාඩම් 3 මගින් සෙකන්ඩ් පේපර් එකේ ඇවිත් තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. 2016 O level paper එකේ කේස් ස්ටඩි එක තුල අනිවාර්ය ප්‍රශ්නය තුල ඡේදයක් දීලා මාලතී විසින් නැවුම් මල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මාලි නැවුම් මල් නමින් ආරම්භ කළාලු. රෝමන් සිම්පල් එක අයන්නේ අහනවා මාලි නැවුම් මල් කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයක්ද කියලා. ඒ වගේම ඒ ඡේදේ තව දේවල් කියනවා. ඒකේ ආයන්නේ මාලි නැවුම් මල් ව්‍යාපාර අවස්ථාව. අපිට පේනවා මාලතී තමා මේ ව්‍යාපාරය කළේ. එසේනම් මාලි නැවුම් මල් ව්‍යාපාරය ඒක පුද්ගල ව්‍යාපාරයක්. ඒ වගේම මේකේ කියපු තොරතුරු තව බැලුවොත් ඔබ ගාවත් 2016 2017 2018 2019 O level papers 4 ළඟ තිබ්බොත් මේ ප්‍රෝග්‍රෑම් එක සිත FM සමග කරන ගුරුගෙදර වැඩසටහන මගින් ඉහළ ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඔබත් ඒ ඡේදය බලන්න. මේකේ ව්‍යාපාර අවස්ථාව තමයි විහාරස්ථානයක් අසල ව්‍යාපාරයේ පවත්වාගෙන යාම. ඒ විතරක් නෙමේ දිනපතා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණීම සහ ප්‍රදේශයේ මල්ශාලා තිබීම. 2016 O level paper එකේ කේස් ස්ටඩි එක තුල 10 වසරේ පළවෙනි පාඩම් 3 සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් අහනවා. රෝමන් සිම්පල් දෙක මෙහෙම කියන්නේ. සමනලී නැවුම්මල් ව්‍යාපාරය නාමයේ ලියාපදිංචි කළ යුතු බවට සමන්මලී ප්‍රකාශ කරනවලු. මේක ටිකක් වෙලා ගියාට පස්සේ ඡේදෙ බැලුවොත් ඔබට දකින්න තියෙනවා මාලතීගේ මේ ව්‍යාපාරයට එයාගේ යාළුවෙක් සම්බන්ධ වෙනවා සමන්මලී කියලා. හැබැයි මාලතී කලේ මාලි නැවුම්මල් ව්‍යාපාරය. මෙයා කිව්වේ මාලතී සමන්මලී කියන්නේ ලියාපදිංචි කරන්න ඕනේ කියලානේ. අපේ පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? අපි එකඟයි. ලියාපදිංචි කළ යුතුයි. හේතුව අහනවා. හේතුව මොකද්ද? හවුල් ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ යුතුයි. පැහැදිලිද? මේ ව්‍යාපාරේ පළවෙනි පාඩම් 3 සම්බන්ධයෙන් තව ප්‍රශ්න අහනවා. රෝමන් සිම්පල් 3 අයන්න මාලි නැවුම්මල් ව්‍යාපාරය සමග සංසන්දනය කරද්දී සමනලී නැවුම්මල් ව්‍යාපාරේ වාසියක් සහ වාසියක්. මේ අහන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයකට වඩා හවුල් ව්‍යාපාරයක් වීමේ විශේෂ වාසියකුයි විශේෂ අවාසියකුයි. ඒක පුද්ගල ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. හැබැයි හවුල් ව්‍යාපාරත් පුළුවන්නේ. ඒ නිසා ඒ වාසිය ලියන්න එපා. මේකට වඩා හොඳයි
වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකිවීම. සාමූහිකව තීරණ ගන්නා නිසා නිවැරදි තීරණ ලබාගත හැකිවීම. වගකීම හවුල්කරුවන් අතරේ බෙදී යාම. වගකීම හවුල්කරුවන් අතරේ බෙදී යාම. අන්න හොඳ උත්තර වාසිවලට. අවාසිවලට සාම්ප්‍රදායික වගකීම අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් නැහැ. අකණ්ඩ පැවැත්මක් නැහැ. ඕවා මේකට නම් ලියන්න එපා. මේකේ අහන්නේ ඒක පුද්ගලට වඩා හවුල් වීමේ විශේෂ අවාසිය. ලාභේ බෙදී යාම. පැහැදිලිද? තේරුණාද? 2016 පේපර් එකේ මේ පාඩම් තුන සම්බන්ධයෙන් කේස් ස්ටඩි එකේ ප්‍රශ්න අහලා තියෙන්නේ මෙපමණයි. 2017 O level පේපර් එකට ගිහිල්ලා බැලුවොත් ඡේදයක් දීලා මේකෙත් අහනවනේ රෝමන් සිම්පල් එක අයන්නට ව්‍යාපාර සංවිධානයේ කුමක්ද කියලා. කාබනික පොහොර භාවිතයෙන් කෙසෙල් වගාවක් කරන ඉඩම් හිමියෙක්, වැවිලි කරුවෙක්, කෘෂිකර්ම උපාධියක් තියෙන කෝලිත ප්‍රදේශයේ පළතුරු වෙළඳසැල් වලට එයා නිෂ්පාදනය කරන වගා කරන කෙසෙල් අලෙවි කරනවා. තව කෙනෙක් ගැන කියනවා පරිසරවේදියෙක් බානුක. බානුක කෝලිත ඉවත් කරන කෙසෙල් කඳන් සහ කෙසෙල් කොළ මිලදීගෙන ඒවා වේලලා පදම් කරලා එමගින් කෑම ඇසුරුම් නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා. පැහැදිලි දෙන්නෙක් හැබැයි ව්‍යාපාර දෙකක්. අපෙන් අහනවා පල්ලෙහා බනානා ලීෆ් කියන ව්‍යාපාරේ මොන ව්‍යාපාර සංවිධාන වර්ගයක්ද කියලා. දරුවෝ මේකේ බනානා ලීෆ් කියන ව්‍යාපාරය කරන්නේ පරිසරවේදී බානුක. බානුක කියන්නේ එක්කෙනෙක්නේ. ඒ නිසා අයන්නේ පිළිතුර ඒක පුද්ගල ව්‍යාපාර. ඊට පස්සේ අහනවා කෝලිතගේ ශක්තිය සඳහන් කරන්න. කෝලිතගේ ශක්තිය තමයි එයා ඉඩම් හිමි වැවිලි කරුවෙක්. ඒ වගේම කෘෂිකර්ම උපාධියක් හිමි කෙනෙක්. ශක්තියක් කියන්නේ ඇතුලේ වාසි. ඒ නිසා ඔයාට මේ පිළිතුරු දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නිවැරදි පිළිතුර වශයෙන්. 2017 O level පේපර් එකේ නම් කේස් ස්ටඩි එකේ 10 වසරේ සිලබස් එකෙන් අහලා තියෙන්නේ ඔච්චරයි. 2018 O level පේපර් එකට ගිහිල්ලා බැලුවොත් කේස් ස්ටඩි එකේ අහලා තියෙනවා අර වගේම ඡේදයක් දීලා හරිම සරලයි ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා ලෙලිපොල් කුමන නිෂ්පාදන සාධකයක්ද? මං ඔයාට මේක තව ප්‍රශ්නයක් පෙන්නන්නම්. මේ ව්‍යාපාරයේ ශක්තියක්, දුර්වලතාවයක්, අවස්ථාවක්, තර්ජනයක් සඳහා උදාහරණ එක බැගින් සපයන්න. මම ඔයාලට පිළිතුරු ටික ඉක්මනට කිව්වොත් මෙහෙමයි. 2018 O level ප්‍රශ්නාංක 1 රෝමන් සිම්පල් එක මේගොල්ලන්ගේ ව්‍යාපාර වර්ගය ඇත්තටම මේ ව්‍යාපාරේ කරන්නේ එක්කෙනෙක්. එයාගේ නම උදාරි. ඒ නිසා මේක ඒක පුද්ගල ව්‍යාපාරයක්. භූමිය වශයෙන් ගන්න එපා. මෙතන පැහැදිලිව කියනවා උදාරි පොල්වතු හිමියන්ගෙන් ලෙලිපොල් මිලදී ගන්නවා. ලෙලි සහිත පොල් මිලදී ගන්නවා. එතකොට උදාරි කියන කෙනා පොල් වගා කළේ නෑනේ දරුවෝ. ඒ නිසා ලෙලිපොල් කියන්නේ නිෂ්පාදන සාධකයක්. හැබැයි භූමිය නෙමේ ප්‍රාග්ධනය. මේකේ ශක්තියක්, දුර්වලතාවයක්, අවස්ථාවක්, තර්ජනයක් බලන්න ප්‍රසිද්ධ ප්‍රශ්නනේ. හැමදාම අහන ප්‍රශ්න. ඔයාට එහෙම දෙයක් මේකෙන් හොයාගන්න පුළුවන් මේ පේපර් එක බැලුවොත්. 2019 ආසන්න O level පේපර් එකේ අහලා තියෙනවා මේ ව්‍යාපාර ඉටු කරන මිනිස් අවශ්‍යතාවය සඳහන් කරලා එම අවශ්‍යතාවයේ සපුරන ආකාරය දක්වන්න. මේක ඇත්තරම අහන්නේ අරුණ ටුවර්ස් කියලා ව්‍යාපාරයක් ගැන. අපි ඔයාලට පෙන්වන්නේ ප්‍රශ්නවල ස්වභාවය. අවශ්‍යතාවයයි උවමනාවයි අහන්නේ. ඒ වගේම ආදිශිෂ්‍ය සංගමය හිමිකාරීත්වයේ අනුව ව්‍යාපාර වර්ගය අහනවා. අපි දන්නවා හිමිකාරීත්වයේ මත ව්‍යාපාර පෞද්ගලික සහ නැත්නම් පොදු, පෞද්ගලික අංශය නැත්නම් රාජ්‍ය අංශය. ආදිශිෂ්‍ය සංගමයක් පාසලක පෞද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද? හොඳින් හිතන්න සමිතියක් අයිති සමාජිකයන්ට. ඒ සමිතිය අයිති ආණ්ඩුවට නෙමෙයි. ඒ නිසා පාසලේ ආදිශිෂ්‍ය සංගමයක් පෞද්ගලික අංශ ව්‍යාපාර වර්ගයක්, සමිති සංවිධානයක්. මේක ඒ වගේම ලියාපදිංචිය ගැන අහනවා. අරුණ ටුවර්ස් කියලා ව්‍යාපාරයක් කතා කළේ. අපිට පේනවා මේ 2019 අවසාන ළඟමාපු O level පේපර් එකෙත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමක් ගැන අහලා තියෙනවා. එහෙනම් ඔයා දැක්කා O level පේපර් එක තුල පළවෙනි පාඩම් 3 කොහොමද කේස් ස්ටඩි එක තුල භාවිතා වුණේ කියලා. එසේනම් අපි නැවතත් මද විරාමයක් අරගෙන සම්බන්ධ වෙමු. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි, අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් සමග. ඉතින් අද අපි කතා කරමින් ඉන්නේ
10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය කොමර්ස් පේපර් එකට සම්බන්ධ වෙච්ච විදිය. MCQ ප්‍රශ්න 7කට සම්බන්ධ වුණා. කේස් ස්ටඩි එකේ ප්‍රශ්න 1කට 2කට සම්බන්ධ වුණා. ඒ කියන්නේ MCQ ප්‍රශ්න 7ක් කියන්නේ ලකුණු 7ක්. කේස් ස්ටඩි එකේ ලකුණු 20න් බිස්නස් පාර්ට් එක දරුවෝ ලකුණු 8යිනේ. කවුන්ටිං පාර්ට් එක ලකුණු 12යි. ඉතින් බිස්නස් ලකුණු 8න් 10 වසරේ පාඩම් 3න් සාමාන්‍යයෙන් ලකුණු 4ක් එනවා. ඒ ලකුණු 4 තුල ඊටාම කෙටියෙන් කිව්වොත් ගොඩක් මහලා තියෙන්නේ ව්‍යාපාර සංවිධානය හඳුනා ගැනීම. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන හඳුනා ගැනීම. ඒ ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසියක් අවාසියක් හඳුනා ගැනීම. ඒ ව්‍යාපාරය ඉටු කරපු අවශ්‍යතාවයක් උවමනාවක් හඳුනා ගැනීම. ඒ කියන්නේ ව්‍යාපාර සම්බන්ධ මූලිකම අවබෝධය. ඒ අතර අපි දැක්ක නිෂ්පාදන සාධක, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය වගේ නිෂ්පාදන සාධක ගොඩාක් ප්‍රශ්න පත්‍රවල අහලා තිබ්බා. ඉතින් අපි සූදානම් වැඩසටහන ඉවර කරන මේ අවසාන කොටස තුල ඔයාට පෙන්වන්න, ඔයාට අත්දැකීමක් දෙන්න 10 වසරේ පළවෙනි පාඩම් 3 ව්‍යාපාර අධ්‍යයන පාඩම් 3 මගින් දෙවනි ප්‍රශ්න පත්‍රය. දෙවනි ප්‍රශ්න පත්‍රේ බිස්නස් ප්‍රශ්න 3ක් එනවා. මේ 3න් ප්‍රශ්න 2යි ඔබ කරන්න ඕනේ. මේ 3න් හැමදාම ප්‍රශ්නාංක 2 කියන ප්‍රශ්නය. තනිකරම 10 වසරේ පාඩම් 3. 10 වසරේ ව්‍යාපාර අධ්‍යයන සිලබස් එක. මම මුලින්ම කියන්නම් 2016 O level paper එකේ ප්‍රශ්නාංක 2 එක අයන්න මිනිස් උවමනාවක් යනු. තව දෙයක් හොඳින් අහගන්න. ප්‍රශ්නාංක 2 එක අයන්න උවමනාවක් යනුනේ. 2017 ප්‍රශ්නාංක 2 එක අයන්න ව්‍යාපාරයක් යනු. 18 2 එක අයන්න මිනිස් අවශ්‍යතාවයක් යනු. උවමනාවක් ව්‍යාපාරයක් අවශ්‍යතාවයක්. 2019 අහලා තියෙනවා ප්‍රශ්නාංක 2 එක ආයි පාරක් මිනිස් උවමනාවක් යනු. දරුවෝ O level paper එකේ business studies syllabus එකේ පාඩම් කරන්න නිර්වචන ගොඩාක් තිබුණාට හැමදාම 10 වසරේ business studies පාඩම් 3න් අහන්නේ පාඩම් කරන නිර්වචන එකයි. ඔයා දැක්කා එක අවුරුද්දක උවමනා, තව අවුරුද්දක ව්‍යාපාර, තව අවුරුද්දක අවශ්‍යතා, නැවතත් උවමනා. ඒ නිසා මේ අවුරුද්දේ ওই නිර්වචන තුනට අමතරව තව අහන්න පුළුවන් ඉතින් අවස්ථාවක් තමයි භාණ්ඩ නැත්තම් සේවා නැත්තම් ව්‍යවසාය වගේ වචනයක්. ප්‍රශ්නාංක 2 එක ආයන්න ඒත් එක්කම 2016 අහනවා උවමනා යනු කියලා ඇහුවානේ. උවමනාවක ලක්ෂණ දෙකක්. 2017 ප්‍රශ්නාංක 2 එක ආයන්න අහනවා ව්‍යාපාර පිළිබඳ ඇල්මැති පාර්ශව දෙකක්. අද කරපු දේවල් එක්ක ඔයාට ඒක මතක ඇති. ප්‍රශ්නාංක 2 එක 2017 මිනිස් අවශ්‍යතා යනු කියලා ඇහුවා නේද? දැන් අහනවා අවශ්‍යතාවල ලක්ෂණ දෙකක්. ආසන්න වසර 2019 උවමනා යනු කියලා නේද ඇහුවේ? දැන් අහනවා උවමනාවක ලක්ෂණ දෙකක්. මිනිස් අවශ්‍යතා යනු කියන්නේ මං කතා කළා. උවමනා යනු මං කලින් කතා කළා. ව්‍යාපාර නිර්වචනය අපි කිව්වෙම නැද්ද? මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් ව්‍යාපාර වේ. අවශ්‍යතා ලක්ෂණ දන්නව නේද දරුවෝ? අවශ්‍යතාවයක ලක්ෂණ තමයි අත්‍යවශ්‍ය වීම, පොදු වීම, නිර්මාණය කළ නොහැකි වීම, සීමිත වීම. උවමනාවක ලක්ෂණ තමයි අත්‍යවශ්‍ය නොවීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම, අසීමිත වීම. ඇල්මැති පාර්ශවයන් තමයි අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් ආදී වශයෙන් 10ක් අපිට කියන්න පුළුවන්. මේ ප්‍රශ්නාංක 2 රෝමන් සිම්පල් 2 හැමදාම අහන්නේ සත්‍ය අසත්‍ය ප්‍රකාශ. ඔබට ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් අවබෝධයක්, සරල අවබෝධයක් තියෙනවා නම් ඔබට ලේසියෙන්ම පුළුවන් සත්‍ය අසත්‍ය ප්‍රකාශ හඳුනා ගන්න. ඒ නිසා 2016 සිට 2019 දක්වා O level ප්‍රශ්න පත්‍ර 4 බලනකොට ඒ අහලා තියෙන්නේ සිලබස් එකේ තියෙන මූලිකම දැනුම. රෝමන් සිම්පල් 1 නිර්වචන අහලා ඒකෙම ලක්ෂණ අහලා රෝමන් සිම්පල් 2 සත්‍ය අසත්‍ය ප්‍රකාශ අහලා රෝමන් සිම්පල් 3දී පොඩි හැඳින්වීමක් දීලා මේගොල්ලෝ අහලා තියෙනවා අනු ප්‍රශ්න දෙකක්. මම උදාහරණයක් කිව්වොත් 2016 මෙන්න මෙහෙම කියනවා. සුරංග මුහුදු වෙරළෙන්
සිප්පිකටු අහුල ගන්නවා. ඒ සිප්පිකටු වලින් සහායකයෙක්ගේ සහාය ඇතිව මැලියම් සායම් භාවිතා කළා විසිතුරු නිර්මාණ හදලා විදේශීය සංචාරකයන්ට විකුණනවා. මේකේ අයන්න මෙන්න මෙහෙම අහනවා. නිෂ්පාදන සාධක දෙකක් හඳුනා ගන්න. පැහැදිලි. එකක් භූමිය. මේකේ ශ්‍රමයක් තියෙනවා. මේකේ ප්‍රාග්ධනයක් තියෙනවා. මේකේ ව්‍යවසායයක් තියෙනවා. ඒකෙම ආයන්න කොටසේ අහනවා ওই නිෂ්පාදන සාධකවලට උදාහරණ සපයන්න. භූමිය කියලා කිව්වහම සමහරු හිතනවා මුහුදු වෙරළ කියලා. නෑ, මේකේ භූමිය වෙන්නේ සිප්පිකටු. මේකේ ශ්‍රමය වෙන්නේ සහායකයා. මේකේ ප්‍රාග්ධනය වෙන්නේ සායම් වර්ග සහ මැලියම්. මේකේ ව්‍යවසාය වෙන්නේ සුරංගගේ ව්‍යාපාර හැකියාව. රෝමන් සිම්පල් 3 හැම අවුරුද්දකම වගේ තමයි. 2017 බැලුවත් 2018 බැලුවත් 2019 බැලුවත් ඔයිට සමාන ප්‍රශ්න රටාවක් තියෙන්නේ. ඔබ ඒක පසුගිය ආසන්න ඕලෙවල් පේපර්ස් 4න් අධ්‍යයනය කළ යුතුමයි. රෝමන් සිම්පල් 4 වෙනසක් නෑ. 2016 පේපර් එක මෙන්න මෙහෙම කියනවා. දුම්හිඳ දිය ඇල්ල අසල ජීවත් වන රූපා බඩේරිඟු වගා කරන්නන්ගෙන් බඩේරිඟු මිලදීගෙන තම්බලා සේවකයෙක්ගේ සහාය ඇතිව දේශීය විදේශීය සංචාරකයන්ට අලවි කරයි. අපෙන් අහනවා මේකේ අයන්න රූප කියන කෙනාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර සාධක දෙකක් නම් කරන්නලු. පැහැදිලි. දුම්හිඳ දිය ඇල්ල අසල ජීවත් වෙච්ච රූපා සේවකයෙක් සමගනේ ව්‍යාපාරය කරන්නේ. එහෙනම් මොකද්ද මේකේ අභ්‍යන්තර සාධක දෙක? එකක් අයිතිකරු. අයිතිකරුවන් කියලා ලියන්න එපා. ඒක වචන බහුවචන වලින් ව්‍යාපාර වර්ගය වෙනස් වෙනවා දරුවෝ. අයිතිකරු කිව්වොත් ඒක පුද්ගල, අයිතිකරුවන් කිව්වොත් හවුල් ව්‍යාපාර. ඒ නිසා මේකේ ගැලපෙන්නේ අයිතිකරු සේවකයා. තේරුණාද ඔයාට? රෝමන් සිම්පල් 4 ආයන්න මෙන්න මෙහෙම කියනවා. ඇල්මැති පාර්ශවයක් හඳුනගෙන එයාගේ අරමුණු දෙකක් උනන්දු වීමට හේතුවක් දක්වන්න කියලා. සරලයිනේ. අයිතිකරු කියලා කිව්වොත් එයාගේ අරමුණක්. සේවකයා කියලා කිව්වොත් එයාගේ අරමුණක්. සේවකයා කියලා ලිව්වොත් මොකක්ද උත්තරේ? සාධාරණ වැටුප් ලබා ගැනීම, රැකියා සුරක්ෂිත බව. එසේනම් ඔබ විසින් මේ ලබා දීපු සහයෝගයත් එක්ක 2017 18 19 ව්‍යාපාර අධ්‍යයනයේ කොටස් පැහැදිලිව කොලයක් කරන් පිළිතුරු සපයන්න, අච්චුපොත බලන්න, පාස් පේපර්ස් සඳහා උත්තර ලියද්දී පුළුවන් තරම් නිවැරදි පිළිතුරු හොයලා ලියන්න. ඒ වගේම අපි මේ අද කරපු වැඩසටහන තුල වැඩිම බර තැබීමක් කළේ 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය. අපි ඉදිරි සතියක 11 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය ඔබේ O level පේපර් එකට සම්බන්ධ වෙච්ච විදිය දැනගම්මු, ලකුණු ලැබෙන විදිය දැනගම්මු. ඒ වගේම තව සති කිහිපයක් තුල 10 ශ්‍රේණිය ගිණුම්කරණය, 11 ශ්‍රේණිය ගිණුම්කරණය, 2020 O level බැච් එකට එන කොමර්ස් පේපර් එකේ මොනවාද එන්න පුළුවන් ප්‍රශ්න කියලා අපි හිමින් සාකච්ඡා කරමු. එසේනම් තවත් හොඳින් බොහොම සුරක්ෂිතව ඔබේ අධ්‍යයන කටයුතු කරන්න අපි අදට මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ